සියලුම දෙනාට සුබ දවසක්. අද අපේ වැඩසටහනේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ රාජ්‍ය සේවයේ නිවාඩු පිළිබඳව. නිවාඩු පිළිබඳව දැනුවත් වීම අවශ්‍ය වන්නේ විභාග සඳහා පමණක් නොවේ. මොකද අපේ රාජකාරී ජීවිතයේදී අපිට හිමි නිවාඩු මොනවද, කොපමණ තියෙනවද, නිවාඩු ලැබීමට ඇති සුදුසුකම් මොනවද, නිවාඩු ගන්නේ කොහොමද, නිවාඩු කාලය තුල හිමි වරප්‍රසාද මොනවද කියලා මෙන්න මේ වගේ ගොඩක් කරුණු අපේ දිනදා රාජකාරී ජීවිතයේදී දැනගන්න අවශ්‍ය වෙනවා. එතකොට අපිට මේව හොයා ඉන්න වෙලාවක් නැහැ. මොකද අපේ නොදන්නාකම නිසා අපිට ගන්න පුළුවන් වරප්‍රසාද අපිට මගේ හැරිලා යනවා. ඒ නිසා මේ වැඩසටහන විභාග වලට පමණක් සීමා නොකර නිතර පරිශීලනය කරලා නිවාඩු පිළිබඳ දැනුවත්භාවයක් ලබා ගන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඉතින් තවමත් ඔබ අපගේ channel එක subscribe කර නොමැති නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. අපි දැන් බලමු නිවාඩු හැඳින්වීම. ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ හෙවත් නිවාඩු පරිච්ඡේදය රාජ්‍ය නිලධාරීන් අතර වඩාත් කතාබහට ලක්වන ප්‍රචලිත මෙන්ම විධිවිධාන සම්බන්ධයෙන් ඉතා විශාල ගැටලු ප්‍රමාණයක් මතුවන පරිච්ඡේදයක් ලෙස මූලිකව හඳුනාගත හැකිය. සියලුම රාජ්‍ය නිලධාරීන් තරයේ 100ට නගාගත යුතු කරුණක් වන්නේ නිවාඩු යනු වරප්‍රසාදයක් මිස අයිතිවාසිකමක් නොවන බවයි. නිවාඩු ලබා දීම සේවයේ අවශ්‍යතාවයන්ට යටත් වන අතර අනුමත කර ඇති නිවාඩු කාල සීමාවක් වුවද අඩු කිරීමට හෝ අවලංගු කිරීමට නිවාඩු අනුමත කරන බලධාරියාට අභිමතය පවතී. අපි බලමු නිවාඩු වර්ගීකරණය. මෙහිදී සරල මූලික වර්ගීකරණ දෙකකට අවධානය යොමු කරමු. 1. නිවාඩු ගත කරන ස්ථානය අනුව වර්ගීකරණය කිරීම. 2. ලබා දෙන නිවාඩු ප්‍රමාණය අනුව වර්ගීකරණය කිරීම. නිවාඩු ගත කරන ස්ථානය අනුව නිවාඩු වර්ගීකරණයේදී සැලකෙන්නේ මෙරට ගත කරන නිවාඩු සහ මෙරටින් බැහැරව ගත කරන නිවාඩු විදියට වර්ගීකරණය කරලා තියෙනවා. ඒකෙදි මෙරට තුල ගත කරන නිවාඩු ඉල්ලීමේදී පොදු 125 ආකෘති පත්‍රය භාවිතා කරන්න ඕන මෙරට නිවාඩු ගත කිරීමට ඉල්ලුම් කිරීමේදී. මෙරටින් බැහැරව ගත කරන නිවාඩු ඉල්ලුම් කිරීමට පොදු 126 ආකෘති පත්‍රය භාවිතා කළ යුතු වෙනවා. අපි දැන් බලමු ලබා දෙන නිවාඩු ප්‍රමාණය අනුව වර්ගීකරණය කරන්නේ කොහොමද කියලා. ඒකෙදි මෙහිදී වර්ෂයක් තුල ලබා දෙන නිවාඩු ප්‍රමාණයක් උපරිම සීමාව අනුව අනියම් නිවාඩු විදිහටත් විවේක නිවාඩු විදිහටත් වර්ගීකරණය කරන්න පුළුවන්. අපි ඊගාවට බලමු නිවාඩු සටහන් කිරීම පිළිබඳව. සියලුම රාජ්‍ය ආයතන එක් නිලධාරියාට අනුමත කරන නිවාඩු ප්‍රමාණය පිළිබඳ වාර්තා පොදු 190 ආකෘති පත්‍රයට අනුව පවත්වාගෙන යාම අනිවාර්ය වෙනවා. රාජ්‍ය නිලධාරියෙකු එක් සේවා ස්ථානයකින් තවත් සේවා ස්ථානයකට ස්ථාන මාරු වී යන අවස්ථාවක එම නිලධාරියා පළමු පත්වීමේ සිට එක් වර්ෂය තුල ලබාගෙන ඇති විවේක හෝ අසනීප නිවාඩු ප්‍රමාණය, අඩවැටුප් සහිත නිවාඩු ප්‍රමාණය, වැටුප් රහිත නිවාඩු ප්‍රමාණය සහ ස්ථාන මාරුව ලබා යන වර්ෂය තුල ලබාගෙන ඇති අනියම් නිවාඩු ප්‍රමාණය පිළිබඳව තොරතුරු නව සේවා ස්ථානය වෙත වාර්තා කළ යුතු වෙනවා. දැන් බලමු නිවාඩු ගණන් බැලීම. අනියම් නිවාඩු ගණන් බැලීමේදී සෙනසුරාදා, ඉරිදා හා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින අතහැර ගණන් බැලිය යුතුයි. එතකොට විවේක නිවාඩු ගණන් බැලීමේදී එකී විවේක නිවාඩුව ගත කරන්නේ මෙරට තුලදී නම් ඉහත අනියම් නිවාඩු වලදී ගණනය කළ ආකාරයට සෙනසුරාදා, ඉරිදා හා රජයේ නිවාඩු දින අතහැරිය යුතු අතර විවේක නිවාඩුව මෙරටින් බැහැරව ගත කරන අවස්ථාවක නිවාඩු තුලට වැටෙන සෙනසුරාදා, ඉරිදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින නිවාඩුවට ඇතුළත් කර ගණන් බැලිය යුතුය. ඒ වගේම අඩවැටුප් සහිත හෝ වැටුප් රහිත නිවාඩු කාලයක් තුලට ගැනෙන සෙනසුරාදා, ඉරිදා හෝ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින
ද නිවාඩුවට ඇතුළත් කර ගණන් බැලිය යුතුය. දැන් අපි කතා කරමු අනියම් නිවාඩු සහ විවේක නිවාඩු ගැන. මීට පෙර කෙටියෙන් සඳහන් කර අනියම් නිවාඩු සහ විවේක නිවාඩු ගැන. දැන් විස්තරාත්මකව අපි කතා කරමු අනියම් නිවාඩු සහ විවේක නිවාඩු පිළිබඳව. ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ විධිවිධාන අනුව රාජ්‍ය නිලධාරීන්ට ලබා දිය හැකි නිවාඩු ප්‍රමාණය ප්‍රධාන නිවාඩු වර්ග දෙකක් යටතේ වර්ග කරනවා. එනම් අනියම් නිවාඩු සහ විවේක නිවාඩු. අපි බලමු අනියම් නිවාඩු පිළිබඳව. 12 වන පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ දක්වා ඇති මෙම අනියම් නිවාඩු වරකට දින 6ක උපරිමයකට යටත්ව වර්ෂයක් තුල දින 21ක් දක්වා ලබා දිය හැකිය. නිවාඩු ලබා දිය හැක්කේ මෙරට ගත කිරීම සඳහා පමණයි. ලිත් වර්ෂ පදනමින් ගණනය කරන මෙම නිවාඩු ලබා දීම සඳහා රාජ්‍ය නිලධාරියෙකුට වර්ෂය තුල අවම සේවා කාලයක් සේවය කිරීම හෝ පළමු පත්වීමකදී අවම සේවා කාලයක් සේවය කිරීම හෝ අනිවාර්ය නැත. කිසිදු අවස්ථාවක අනියම් නිවාඩු අනුපාතික පදනමින් ලබා දීමේ විධිවිධානද නොමැත. ඊළඟට අපි බලමු විවේක නිවාඩු පිළිබඳව. 12 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියේ සඳහන් විවේක නිවාඩු සතියේ දින 7ම රාජකාරී කරන නිලධාරියෙකුට වර්ෂයකට දින 28ක්ද අනෙක් නිලධාරීන්ට වර්ෂයකට දින 24ක්ද උපරිමයකට යටත්ව ලබා දිය හැක. එක් වර්ෂයක් තුලදී එම වර්ෂයේ හා ඊට කලින් වර්ෂයේ ඉතිරි කරගත් විවේක නිවාඩු සමුච්චික විවේක නිවාඩු ලෙස වර්ෂයකදී දින 48ක උපරිමයකට යටත්ව භාවිතා කිරීමට නිලධාරියෙකුට විශේෂ බාධාවකින් තොරව අවසර දිය හැක. එක් එක් වර්ෂය තුල ඉතිරි කරගන්නා විවේක නිවාඩු තම සේවා කාලයේ සමග ඉදිරියට රැගෙන යා හැක. ඊළඟට අපි බලමු විවේක නිවාඩු ලබා දීමේදී සේවය කර තිබිය යුතු අනිවාර්ය සේවා කාලය පිළිබඳව. විවේක නිවාඩු ලබා දීම සඳහා රාජ්‍ය නිලධාරියෙකු අදාළ වර්ෂය තුල අනිවාර්ය සේවා කාලයක් සේවය කර තිබිය යුතුය. රාජ්‍ය සේවයට පළමු පත්වීම ලබා රාජ්‍ය නිලධාරියෙකු වර්ෂයක් තුල ලබාගත හැකි උපරිම විවේක නිවාඩු ප්‍රමාණය ලබා ගැනීමට නම් මාස 9ක අවම අනිවාර්ය සේවා කාලයක් සේවයේ යෙදිය යුතුය. වෛද්‍ය සහතික මගින් ආවරණය වන අවස්ථාවකදී හෝ වෙනත් බරපතල හදිසි අවස්ථාවකදී මෙම නියමයෙන් පරිබාහිරව සේවයේ යෙදී සිටින පළමු වසරේ සේවය කර ඇති එක් එක් මාසය වෙනුවෙන් වාර්ෂික විවේක නිවාඩුවෙන් 9න් එකක කොටස බැගින් ලබා දිය හැකිය. අනෙකුත් රාජ්‍ය නිලධාරීන් උපරිම වාර්ෂික විවේක නිවාඩුවට හිමිකම් ලැබීමට නම් වර්ෂය තුල මාස 3ක් සේවය කළ යුතු අතර එහෙත් ඊට පෙර නිවාඩු ලබා ගැනීම අවශ්‍ය වන අවස්ථාවලදී සේවය කළ එක් එක් මාසය වෙනුවෙන් 3න් එකක කොටස බැගින් නිවාඩු ලබා දිය හැකිය. අපි දැන් බලමු විවේක නිවාඩු මෙරටින් බැහැරව ගත කිරීමේදී කොහොමද සිද්ධ කරන්නේ කියලා. විවේක නිවාඩු මෙරටින් බැහැර ගත කිරීමේදී එම නිවාඩු කාල පරිච්ඡේදය තුලට වැටෙන සෙනසුරාදා, ඉරිදා සහ රජයේ ප්‍රසිද්ධ නිවාඩුද නිවාඩු දින ලෙස ගණනය කරනවා. ඒ වගේම දිවයිනෙන් බැහැර ගත කිරීම සඳහා සමුච්චිත නිවාඩු සාමාන්‍යයෙන් වර්ෂයකදී දින 48ක උපරිමයකට යටත්ව ලබා දිය හැකි අතර මාණ්ඩලික නිලධාරියෙකුට පමණක් විශේෂ වරප්‍රසාදයක් ලෙස නිවාඩුව ලබා ගන්නා අවුරුද්දේත් ඊට කලින් වර්ෂ දෙකකදීත් ඉතිරි විවේක නිවාඩු උපරිම දින 72ක් දක්වා ලබා දිය හැකිය. මෙරටින් බැහැර ගත කළ නිවාඩුවකින් අනතුරුව රාජකාරියට වාර්තා කළ නිලධාරියෙකුට මාස 9ක් සේවය කිරීමට පෙර නැවත දිවයිනෙන් බැහැර නිවාඩුවක් අනුමත කිරීමට නම් එසේ අනුමත කළ හැක්කේ එම වර්ෂය තුල නිලධාරියා කිසිදු නිවාඩුවක් භාවිතා කර නොමැති නම් නිවාඩු සිට පැමිණි වර්ෂයේ ඉතිරි විවේක නිවාඩු වලින් 9න් එකක ප්‍රමාණයක් හා ඊළඟ වර්ෂයේ සේවය කර ඇති සම්පූර්ණ මාසයක් සඳහා වාර්ෂික විවේක නිවාඩුවෙන් 3න් එකක කොටසක් පමණි. අපි දැන් බලමු පළමු පත්වීමකදී අනියම් නිවාඩු හා විවේක නිවාඩු ගණනය කරන ආකාරය පිළිබඳව. රාජ්‍ය සේවයට
පළමු පත්වීම ලබන නිලධාරියෙකුට අනියම් නිවාඩු ගණනය කිරීමේදී ලිත් වර්ෂ පදනමින් ගණනය කළ යුතු වෙනවා. ඒ කියන්නේ පත්වීම් දිනයේ කුමක් වුවත් අදාළ ලිත් වර්ෂය තුල ලබා දිය හැකි උපරිම අනියම් නිවාඩු ප්‍රමාණය වන දින 21ක ප්‍රමාණය අවශ්‍ය වන්නේ නම් නිවාඩු අනුමත කරන නිලධාරියාට එම වර්ෂය ඇතුළත ලබා දීමට අනුමත කළ හැකිය. ඒ වගේම එසේ විවේක නිවාඩු ගණනය කිරීමේදී පළමු වසර දෙක සඳහා පත්වීම් දින පදනම් කර ගනිමින් වාර්ෂික විවේක නිවාඩු ගණනය සිදු කළ යුතු අතර වසර දෙක අවසානයේ වන ලිත් වර්ෂයේ ඉතිරි කාලයේ ඉතිරිව ඇති එක් එක් මාසය සඳහා වාර්ෂික විවේක නිවාඩුවෙන් 12න් එකක කොටස බැගින් අනුපාතිකව විවේක නිවාඩු ගණනය කළ යුතු වෙනවා. පල්ලෙහෙන් මම ඒ නිදර්ශනයක් විදියට පෙන්වන්නම්. හොඳින් බලා ගන්න. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේ නිවාඩු බෙදීලා යන්නේ කියලා. ඊළඟට බලන්න අනියම් නිවාඩු හා විවේක නිවාඩු සංසන්දනාත්මකව පහත බහුවකින් දක්වලා තියෙනවා. ඒක හොඳින් අධ්‍යයනය කරලා බලන්න මේ නිවාඩු වර්ග දෙක කොහොමද සංසන්දනය කරන්න පුළුවන් කියලා. ඒතකොට කෙටියෙන් අදහසක් ගන්න පුළුවන් නිවාඩු වර්ග දෙක පිළිබඳව. අපි දැන් බලමු විවේක නිවාඩු මත ගොඩනැගෙන නිවාඩු පිළිබඳව. රාජ්‍යීය නිලධාරීන්ට එක් වසරක් තුළ උපරිම වශයෙන් දින 24කට යටත්ව විවේක නිවාඩු ලබා දීමේ හැකියාව පිළිබඳව අපි මීට පෙර කතා කරා. එමෙන්ම එක් එක් වර්ෂය තුළ ඉදිරි කරගන්නා විවේක නිවාඩු සිය සේවා කාලය සමග ඉදිරියට රැගෙන යාමට හැකි බවද මීට පෙර අවධානය යොමු කරලා පැහැදිලි කරා. එසේම තම සේවා කාලය සමග ඉදිරියට රැගෙන යා හැකි විවේක නිවාඩු වල භාවිතය මෙම පරිච්ඡේදය තුලදී අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම ඉතිරි කරගන්නා විවේක නිවාඩු මත ගොඩ නැගී ඇති ප්‍රධාන නිවාඩු වර්ග 3ක් පිළිබඳව අප මෙහිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදි ඉක්ුත් නිවාඩු තමයි අංක 1. දෙවෙනි එක තමයි ඉපැයෝ නිවාඩු. සහ තුන්වෙනි එක තමයි විශ්‍රාම පූර්ව නිවාඩු. බලමු මොනවද මේ ඉක්ුත් නිවාඩු කියන්නේ කියලා. රාජ්‍ය නිලධාරියෙකුට එක් වර්ෂයක් තුල භාවිතයට ගත හැකි සමුච්චික විවේක නිවාඩු සියල්ල අවසන් වූ පසුව තම සේවා කාලය තුල ඉතිරි කරගත් විවේක නිවාඩු භාවිතා කිරීමේ අවස්ථාව මෙම ඉක්ුත් නිවාඩු හරහා ලබා දී ඇත. ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තියට අනුව මෙම ඉක්ුත් නිවාඩු භාවිතා කළ හැකි අවස්ථා කීපයක් තියෙනවා. පළමුවෙන්ම පවුලේ අයෙකුට අසනීප වීම. 2. පවුලේ අයෙකුගේ මරණයක්. 3. ඉහත සඳහන් කුමක් හෝ සම්බන්ධයෙන් පැවැත්වෙන ආගමික උත්සවයක්. 4. නිලධාරියාගේ විවාහය. 5. නිලධාරියාගේ ගෙදර අයෙකුට බෝවන රෝගයක් වැළඳීම. 6. නියම වශයෙන්ම රාජකාරී ඉටු කිරීම හා සම්බන්ධ නො වූ නඩුවකදී සිතාසි පිට උසාවියේ පෙනී සිටීම. 7. නිලධාරියා අසනීප වීම. ඉතින් මේ ඉහත අවස්ථා යටතේ ලබා දිය හැකි විවේක නිවාඩු ලබා දෙන ආකාරය හා ප්‍රමාණය මත කොටස් දෙකකට වර්ග කර දක්වන්න පුළුවන්. 1. වෛද්‍ය හේතුන් මත ලබා දිය හැකි ඉක්ුත් නිවාඩු. එනම් නිලධාරියාගේ අසනීප තත්ත්වයේ මත ලබා දිය හැකි ඉක්ුත් නිවාඩු ප්‍රමාණය මේ යටතට ගැනේ. එහිදී වර්ෂය තුල ලබා දිය හැකි සියලුම සමුච්චිත විවේක නිවාඩු අවසන් වූ පසු තම සේවා කාලය තුල ඕනෑම වර්ෂ දෙකක ඉදිරි කරගත් විවේක නිවාඩු භාවිතා කිරීම පිළිබඳව නිලධාරියෙකුට අවසර දිය හැකිය. එකී වෛද්‍ය හේතුන් මත එම වර්ෂ දෙක ඉක්ුත් නිවාඩු ප්‍රමාණවත් නොවන අවස්ථාවකදී අදාළ අමාත්‍යාංශ ලේකම්ගේ අවසරය මත තවත් ඕනෑම වසර දෙකක ඉතිරි කරගත් විවේක නිවාඩු ඉක්ුත් නිවාඩු ලෙස භාවිතා කිරීමට එක්
වර්ෂයක් තුල දෙවන වතාවටත් රාජ්‍ය නිලධාරියෙකුට අවස්ථාව ලබා දිය හැකිය. ඒ අනුව එක් වර්ෂයක් තුල උපරිම දින 96ක් දක්වා ඉකුත් නිවාඩු භාවිතා කිරීමේ අවස්ථාව රාජ්‍ය නිලධාරියෙකුට ලබා දීමේ හැකියාවක් පවතිනවා. අනිත් ආකාරය තමයි වෛද්‍ය හේතුන් නොවන හේතුන් මත ලබා දිය හැකි ඉකුත් නිවාඩු පිළිබඳව. ඉකුත් නිවාඩු ලබා දිය හැකි අවස්ථා ලෙස ඉහත සාකච්ඡා කළ කරුණු අතුරින් නිලධාරීන්ට අසනීපයකදී අනෙකුත් අවස්ථා මගින් ආවරණය වේ. මෙහිදී නිලධාරියෙකුට එක් වර්ෂයක් තුල ලබා දිය හැක්කේ තම සේවා කාලය තුල ඕනෑම අනුගාමී වර්ෂ දෙකක ඉතිරි කරගත් විවේක නිවාඩු ප්‍රමාණය පමණි. වෛද්‍ය හේතුන් මත ලබා දිය හැකි ඉකුත් නිවාඩු පිළිබඳව සාකච්ඡා කළ පරිදි එක් වර්ෂයක් තුල දෙවන අවස්ථාව සඳහා ඉකුත් නිවාඩු ලබා දීමට මෙහිදී හැකියාවක් නැත. ඒ අනුව උපරිම වර්ෂයක් තුල ලබා දිය හැකි ඉකුත් නිවාඩු ප්‍රමාණය දින 48කට සීමා වේ. අපි ඊළඟට කතා කරමු විවේක නිවාඩු මත ගොඩනැගුණු නිවාඩු වල දෙවෙනි ආකාරය. ඒ කියන්නේ ඉපැයූ නිවාඩු. ඉපැයූ නිවාඩු ගැන තමයි දැන් කතා කරන්නේ. ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තිය යටතේ සාකච්ඡා කෙරෙන මෙම ඉපැයූ නිවාඩු අදාළ වනුයේ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් රහිත මෙරට හෝ මෙරටින් බැහැර ගත කරන නිවාඩුවකදී ඒ වෙනුවට හෝ ඉන් කොටසක් වෙනුවට මෙම නිවාඩු භාවිතා කිරීම පිළිබඳවයි. ඒ අනුව ඉපැයූ නිවාඩු අදාළ වනුයේ වැටුප් රහිත අධ්‍යයන කටයුතු සඳහා පමණක් වන අතර වැටුප් රහිත විදේශ රැකියා අවස්ථාවන් සඳහා මෙම නිවාඩු භාවිතා කිරීමේ හැකියාවක් නොපවතී. මෙම නිවාඩු ලබා දෙන ආකාරය යටත් නිලධාරියෙකු හා මාණ්ඩලික නිලධාරියෙකු සම්බන්ධයෙන් දෙආකාරයකි. යටත් නිලධාරියෙකුට ඉපැයූ නිවාඩු බලපාන්නේ කොහොමද? යටත් නිලධාරියෙකුට මෙරට ගත කළද මෙරටින් බැහැරව ගත කළද ඉපැයූ නිවාඩු ලෙස ලබාගත හැකි වනුයේ පවත්නා වර්ෂය හා ඊට කලින් වර්ෂයේ ඉතිරිව තිබෙන විවේක නිවාඩු සහ සිය සේවා කාලය තුල ඕනෑම අනුගාමී වර්ෂ දෙකක ඉතිරි කරගත් විවේක නිවාඩුයි. දැන් බලමු මාණ්ඩලික නිලධාරියෙකුට ඉපැයූ නිවාඩු කොහොමද බලපවත්වන්නේ කියලා. මාණ්ඩලික නිලධාරියෙකුට ලබා දිය හැකි ඉපැයූ නිවාඩු මෙරට හා මෙරටින් බැහැර ගත කිරීම අනුව එකිනෙකට වෙනස් වේ. මෙරටින් බැහැර ගත කිරීමේදී ඉපැයූ නිවාඩු ලෙස අදහස් කරනුයේ උපරිම කාල සීමාව මාස 6කට යටත්ව පවත්නා වර්ෂය හා ඊට කලින් දෙවර්ෂයේ ඉතිරි විවේක නිවාඩු සහ ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 21 වන වගන්තිය අනුව අඩවැටුප් නිවාඩු යටතේ ලබාගත හැකි පරිවර්තිත අඩවැටුප් නිවාඩුවේ මෙරට ගත කිරීමේදී මාණ්ඩලික නිලධාරියෙකුට සිය අභිමතය පරිදි යටත් නිලධාරියෙකු සම්බන්ධ අදාළ වන විධිවිධාන හෝ උපරිම මාස 3කට යටත්ව පරිවර්තිත අඩවැටුප් නිවාඩු ඉපැයූ නිවාඩු ලෙස භාවිතා කිරීමේ අවස්ථාව පවතී. අපි දැන් බලමු විවේක නිවාඩු මත ගොඩනැගුණු නිවාඩු යටතට ගැනෙන විශ්‍රාම පූර්ව නිවාඩු සම්බන්ධයෙන්. තුන්වෙනි කාරණාව තමයි විශ්‍රාම පූර්ව නිවාඩු. මෙහිදී ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය යටතේ විවේක නිවාඩු සඳහා හිමිකම් ලබන රාජ්‍ය නිලධාරියෙකු සහ 26 වගන්තිය යටතේ නිවාඩු ලබා දෙන කනිෂ්ඨ නිලධාරියෙකුට තමා විශ්‍රාම ගන්නා අවස්ථාවේදී සිය සේවා කාලය තුල ඕනෑම පෙර වර්ෂ දෙකක ඉතිරි කරගෙන තිබෙන විවේක හෝ අසනීප නිවාඩු සහ පවත්නා වර්ෂයේ ලබාගත හැකි විවේක හෝ අසනීප නිවාඩු විශ්‍රාම පූර්ව නිවාඩු ලෙස ලබා දීමට ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තියේ විධිවිධාන සලසා දී ඇත. මෙම විධිවිධානයන්ට අමතරව 2010 9:30 දින ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 19 ඇලයිරක් 2010 මගින්ද විශ්‍රාම පූර්ව නිවාඩු ලබා දීමට අදාළ විධිවිධාන හඳුන්වා දී ඇති අතර නිලධාරියෙකුට ඉහත අවස්ථා දෙක යටතේ
තමාට වඩාත් වාසිදායක ඕනෑම ආකාරයකට විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීමේ අවස්ථාව සලසා දීලා තියෙනවා. අපි දැන් කතා කරන්න යන්නේ අනෙකුත් නිවාඩු වර්ග පිළිබඳව. රාජ්‍ය නිලධාරීන්ට ලබා දිය හැකි පෞද්ගලික නිවාඩු ප්‍රධාන වශයෙන් අනියම් හා විවේක යන වර්ගීකරණය යටතේ ප්‍රධාන වශයෙන් මෙතෙක් සාකච්ඡාවට ගැනුණු නිවාඩු වර්ග වෙනවා. ප්‍රධාන වශයෙන්ම මෙහි විශේෂ වැදගත්කමක් ගන්නා විවේක නිවාඩු හා විවේක නිවාඩු මත ගොඩ නැගෙන අනෙකුත් නිවාඩු වර්ග පිළිබඳව පූර්ණ අවබෝධයක් පෙර පරිච්ඡේදවලින් අපි ලබා ගත්තා. ඊට අමතරව රාජ්‍ය නිලධාරියෙකුට විශේෂ වූ කාරණා උදෙසා ලබාගත හැකි නිවාඩු වර්ග කිහිපයක් පිළිබඳව මෙම පරිච්ඡේදය තුළ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒවා වෙන්වෙන් වශයෙන් පහත මාතෘකා යටතේ සාකච්ඡා කරමු. අපි මේදී මුලින්ම කතා කරමු ප්‍රසූත නිවාඩු පිළිබඳව. ස්ථීර, తాවකාලික, අනියම් හෝ අභ්‍යාසලාභී රාජ්‍ය නිලධාරීන් ප්‍රසූත නිවාඩු හිමිකම ලැබීමට සුදුසුකම් ලබනවා. මෙම ප්‍රසූති නිවාඩු පියවර 3ක් යටතේ රාජ්‍ය නිලධාරිනියන්ට ලබාගත හැක. ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ඡේදයේ 18 වෙනි වගන්ති මීට අදාළ වෙනවා. එහිදී අපි බලමු සම්පූර්ණ වැටුප් සහිත ප්‍රසූති නිවාඩු පිළිබඳව. සෑම සජීවී දරුවපතක් වෙනුවෙන්ම රජයේ වැඩ කරන දින 84ක සම්පූර්ණ වැටුප් සහිත ප්‍රසූති නිවාඩු හිමිකම තියෙනවා. රාජ්‍ය නිලධාරිනියකට දරු ප්‍රසූතිය සිදු වී සති 4ක් ගතවන තුරු රාජකාරියට වාර්තා කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙනු ලැබේ. උපතේදීම මරණය සිදුවන දරු උපතකදී හෝ ප්‍රසූතියෙන් සති 6ක් ඉක්මවා යාමට පෙර දරුවා මරණයට පත්වන අවස්ථාවකදී උපත සිදු වූ දින සිට සති 6ක නිවාඩුවක් නිලධාරිනියට ලබා දිය යුතු වෙනවා. ඊළඟට බලමු අඩවැටුප් සහිත ප්‍රසූති නිවාඩු. සම්පූර්ණ වැටුප් සහිත ප්‍රසූත නිවාඩු වලින් අනතුරුව දරුවා රැකබලා ගැනීම වෙනුවෙන් දින 84ක අඩවැටුප් සහිත ප්‍රසූත නිවාඩු රාජ්‍ය නිලධාරිනියකට ලබා දිය හැක. මෙම කාල පරිච්ඡේදයට ගැනෙන සෙනසුරාදා ඉරිදා රජයේ නිවාඩු දින අඩවැටුප් සහිත දින ලෙස සැලකිය යුතුය. අපි ඊගාට බලමු වැටුප් රහිත ප්‍රසූති නිවාඩු පිළිබඳව. සම්පූර්ණ වැටුප් සහිත සහ අඩවැටුප් සහිත ප්‍රසූති නිවාඩු අවසන් වීමෙන් පසු තවදුරටත් දරුවා රැකබලා ගැනීම වෙනුවෙන් දින 84ක වැටුප් රහිත ප්‍රසූති නිවාඩු ලබා දිය හැකි අතර අඩවැටුප් සහිත ප්‍රසූති නිවාඩුවකදී මෙන්ම මෙම කාල පරිච්ඡේදය තුලට ගැනෙන සෙනසුරාදා ඉරිදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින වැටුප් රහිත නිවාඩු සේ සලකා කටයුතු කරන්න සිද්ධ වෙනවා. අපි දැන් බලමු ප්‍රසූති නිවාඩුවට අදාළ අනෙකුත් විශේෂ කරුණු සම්බන්ධයෙන්. රාජ්‍ය නිලධාරිනියකට ගබ්සා වීමක් හේතු කොටගෙන නිවාඩු අවශ්‍ය වූ විටක එම නිවාඩු වෛද්‍ය සහතිකයක් මත තම විවේක නිවාඩු වලින් ලබාගත යුතුය. සම්පූර්ණ වැටුප් සහිත ප්‍රසූති නිවාඩු අවසන් වූ පසු අඩවැටුප් සහිත ප්‍රසූති නිවාඩු ලබා නොගන්නා නිලධාරිනියකට දරුවා මාස 6ක් වන තෙක් මව් කිරි දීම සඳහා සේවා ස්ථානයෙන් පිටවන වේලාවට පැයකට කලින් සේවා ස්ථානයෙන් පිටත්ව යාමට අවසර දිය යුතුය. එන්නෙම නිලධාරිනිය ගර්භණී අවස්ථාවේ මාස 5 සම්පූර්ණ වූ විට රාජකාරී ආරම්භ වන වේලාවට පැය භාගයක් ප්‍රමාද වී පැමිණීමට හා රාජකාරී අවසන් වෙන වේලාවට පැය භාගයකට කලින් පිටත්ව යාමට හෝ උදේ හෝ සවස් වරුවෙන් සම්පූර්ණ කාලය එකටගෙන පැයක් ලෙස ප්‍රමාද වී පැමිණීමට හෝ කලින් පිටවීමට අවසර දිය හැකිය. නිලධාරිනියට අඩවැටුප් සහිත නිවාඩු හෝ වැටුප් රහිත නිවාඩු ලබා දෙන්නේ දරුවාගේ රැකවරණය හා පෝෂණය උදෙසා වන අතර එම නිවාඩු කාල පරිච්ඡේදය තුලදී දරුවා යම් හේකින් මිය ගියහොත් මියගිය දිනේ සිට දින 7කට පසු එම නිවාඩුව අවලංගු වේ. කෙසේ වෙතත් එකී දින 7 අවස්ථාවෝචිතව අඩවැටුප් හෝ වැටුප් රහිත ලෙස සාමාන්‍යයෙන් සලකන අතර නිලධාරිනියට එම වර්ෂයේ විවේක නිවාඩු ඉතිරිව පැවතිය හොත්
එම නිවාඩු වලින් ඉහත කී කාල සීමාව ආවරණය කර ගැනීමට ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අනුමැතිය මත අවසර ලබා දිය හැකියි. එවැගේම නිලධාරිනියට ලබා දෙන අඩවැටුප් සහිත හෝ වැටුප් රහිත නිවාඩු කාල සීමාව වැටුප් වර්ධක කාර්යයන් සඳහාද විශ්‍රාම වැටුප් කාර්ය සඳහාද බාධාවක් නොවිය යුතු අතර එකී කාල සීමාව තුළ ඇතිවන පුරප්පාඩු උසස් වීම සඳහා බාධාවක් ලෙස මෙම නිවාඩු නොසැලකිය යුතුය. දැන් අපි බලමු පීතෘ නිවාඩු පිළිබඳව. රජයේ ස්ථීර හෝ తాවකාලික හෝ අනියම් හෝ අභ්‍යාසලාභී නිලධාරියෙකුගේ හෝ භාර්යාවකට දරුවෙකු ඉපදීම වෙනුවෙන් උපතේ සිට මාස 3ක් ඇතුළත කාලය තුල දින 3ක විශේෂ පීතෘත්ව නිවාඩුවක් ලබාගත හැකියි. ඊළඟට අපි බලමු දරුවෙකු කුලවද්දා ගැනීම සඳහා නිවාඩු පිළිබඳව. දරුවෙකු කුලවද්දා ගැනීම වෙනුවෙන් ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්ගේ විශේෂ අනුමැතිය මත මාස 3ක උපරිම කාලයක් සඳහා තමන් විසින් ඉතිරි කරගත් සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු හෝ අඩ වැටුප් සහිත නිවාඩු හෝ වැටුප් රහිත නිවාඩු හෝ රාජ්‍ය නිලධාරිනියකට ලබාගත හැකිය. එසේ ලබා දෙන නිවාඩු ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ විධිදාන අනුව පහත අනුපිළිවෙලට උපරිම මාස 3ක් දක්වා ලබා දෙන්න පුළුවන්. එක තමයි 5 හා 8 වගන්ති අනුව නිලධාරිනියට හිමි පවත්නා වර්ෂයේ නිවාඩු. දෙවෙනි කාරණය 10.1.2 හා 10.1.5 උපවගන්ති අනුව ඉකුත් නිවාඩු. තුන්වෙනි එක 21 වෙනි වගන්ති අනුව අඩවැටුප් නිවාඩු. හතරවෙනි එක 22 වෙනි වගන්ති අනුව වැටුප් රහිත නිවාඩු. මෙම නිවාඩු ලබා දීමේදී පහත කොන්දේසි හා නියමයන් අදාළ වෙනවා. 1. හදා වඩා ගැනීම සඳහා ලබා ගන්නා දරුවාගේ වයස දින 84කට අඩු විය යුතු අතර එම දරුවාගේ උපැන්න සහතිකයේ පිටපතක් ඉදිරිපත් කළ යුතු වෙනවා. 2. දරුවා ලබා ගැනීම උසාවි නියෝගයක් මත නීත්‍යානුකූලව සිදු යුතු අතර එම නියෝගයේ පිටපතක් නිවාඩු ලබා ගැනීමට ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ වගේම නඩු තීන්දුව ලැබීමට කල්ගත වන අවස්ථාවකදී මෙහි සඳහන් අනෙකුත් කොන්දේසි සපුරා ඇතනම් පමණක් නඩු කටයුත්ත අවසන් වූ පසු එම නීත්‍යානුකූල නියෝගයේ පිටපතක් ලබා ගැනීමට යටත්ව අධිකරණයේ ඉදිරියේ නඩු කටයුත්තක් සිදුවන බවට සනාථ කෙරෙන ප්‍රමාණවත් තොරතුරු මත මෙම විශේෂ නිවාඩු ලබා දිය යුතුයි. තුන්වෙනි කාරණාව අඩවැටුප් සහිත හෝ වැටුප් රහිත නිවාඩු ලබා දීමට පෙර නිලධාරිනියට ලබා දිය යුතු ණය හෝ අත්තිකාරම් වල මාසික වාරික නොකඩවා අයකර ගැනීම සඳහා සතුටුදායක වැඩපිළිවෙලක් යෙදීමට දෙපාර්තමේන්තු ප්‍රධානියා වග බලාගත යුතු වෙනවා. හතරවෙනි කාරණාව නම් ඉහත පරිදි හිමිකම් ලබන නිවාඩු දරුවාගේ උපතේ සිට අවුරුද්දක් ඇතුළත ලබා ගත යුතුයි. දැන් අපි බලමු හදිසි අනතුරු හා විශේෂ අනතුරු නිවාඩු පිළිබඳව. රාජ්‍ය නිලධාරියෙකුට තමාට සිදුවන හදිසි අනතුරකදී හෝ රාජකාරියේ වැදගත් අනිවාර්ය අවස්ථාවකදී විශේෂ නිවාඩු ලබා දීමට ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 9 වන වගන්තියේ විධිවිධාන සලසා දීලා තියෙනවා. බලමු හදිසි අනතුරු නිවාඩු පිළිබඳව කොහොමද ආයතන සංග්‍රහය සඳහන් වෙලා තියෙන්නේ කියලා. රජයේ ස්ථීර විශ්‍රාම වැටුප් සහිත හෝ රහිත තනතුරක් දරන රජයේ නිලධාරියෙකු හෝ අධිකරණ නිලධාරියෙකුට පහත අවස්ථාවන් සඳහා හදිසි අනතුරු නිවාඩු සඳහා හිමිකම් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ ඔහු රාජකාරී කටයුතු කිරීමේදී සිදුවන අනතුරකදී හෝ ඔහු රාජකාරිය ඉටු නොකරන අවස්ථාවකදී වුවද ඔහුගේ සාමාන්‍ය රාජකාරී විෂය සීමාව ඇතුළත වූ යම් ක්‍රියාවක් කිරීමේදී හෝ ඔහුගේ රාජකාරී කටයුතු ඉටු කිරීමෙහිලා යම් ක්‍රියාවක් කිරීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් හෝ ඔහුගේ වාසස්ථානයේ සිට රාජකාරී සඳහා වාර්තා කිරීම පිණිස සේවා ස්ථානයේ දක්වා එන අතරතුර සිදුවන අනතුරකදී හෝ රාජකාරියෙන් පසු ඔහුගේ සේවා ස්ථානයේ සිට
වාසස්ථානයේ දක්වා හෝ යන ගමනකදී සිදුවන අනතුරකදී හෝ සේවා ස්ථානයේ සිට රාජකාරී කටයුතු වල නිරත වීම සඳහා යන ගමනකදී සහ සේවා ස්ථානයට ආපසු එන ගමනකදී හෝ තුවාල සිදුවහොත් නමුත් එම තුවාල සිදුවීම පහත අවස්ථාවන් යටතේ සිදු වී නොමැති නම් තුවාලයේ ස්වභාවය හා වෛද්‍ය මණ්ඩල නිර්දේශ මත වර්ෂයක් දක්වා වැටුප් සහිත හා අනතුරුව මාස 6ක් දක්වා අඩවැටුප් සහිත නිවාඩු අනුමත කිරීමට අමාත්‍යාංශ ලේකම්ට හැකියාව තියෙනවා. මීට අමතරව තමාට හිමි ඉකුත් නිවාඩු ලබා ගැනීමටද නිලධාරියාට හැකියාව පවතිනවා. 1. යම් නීතියක් හෝ දෙපාර්තමේන්තු නියමයක් හෝ රෙගුලාසියක් හෝ උල්ලංඝනය වන අයුරින් ක්‍රියා කිරීම නිසා හෝ 2. නිලධාරියාගේ සහායක නොසැලකිලිමත් භාවය නිසා නොවිය යුතුය. හදිසි අනතුරු අසනීප නිවාඩු වලට අමතරව තියෙන අනිත් දේ තමයි විශේෂ අසනීප නිවාඩු. සත්‍ය වශයෙන්ම රාජකාරී ස්වභාවය හේතු කොටගෙන නිලධාරියාගේ ප්‍රමාද දෝෂයක් නොවන අවස්ථාවකදී වැළඳෙන රෝග සඳහා රජයේ වෛද්‍ය නිලධාරියෙකුගෙන් වෛද්‍ය සහතිකයක් මත අදාළ අමාත්‍යාංශ ලේකම්ට මාස 6ක් දක්වා සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු හා ඉන් අනතුරුව මාස 6ක් දක්වා අඩවැටුප් සහිත නිවාඩු අනුමත කළ හැකිය. මෙහිදී නිලධාරියා වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කිරීමට අනිවාර්ය අවශ්‍යතාවයක් නොවේ. ඊළඟට අපි බලමු අනපේක්ෂිත ව්‍යසනයක් සඳහා ලබා දෙන නිවාඩු. තමා රාජකාරී නිරතව නොසිටින අවස්ථාවකදී අනපේක්ෂිත ව්‍යසනයක් නිසා තුවාල ලබන ඉහත දැක් වූ නිලධාරියා ගණයට අයත් නිලධාරීන්ට හෝ පොලිස් නිලධාරියෙකුට වෛද්‍ය මණ්ඩල නිර්දේශ අනුව ආයතන අධ්‍යක්ෂක ජනරාල්ගේ තීරණය මත විශේෂ නිවාඩු ලබා දිය හැක. අනපේක්ෂිත ව්‍යසනයක් යනු යම් භූගෝලීය ප්‍රදේශයක් තුළ සිදුවන ගම් වතුර, සුලිසුලං, භූමිකම්පා, දීර්ඝ නියන් වැනි ස්වාභාවික වශයෙන් හෝ යුගමය අවස්ථාවක ඇතිවන ව්‍යසනයන් යන අවස්ථාවේදීය. දැන් බලමු විශේෂිත රෝග සඳහා විශේෂ නිවාඩු කියලා කොටසක් තියෙනවා. මේකෙදි සේවයේ ස්ථිර නිලධාරියෙකුට මාසික හෝ දෛනික වැටුප් පිට එක් අවුරුදු සේවා කාලයක් සම්පූර්ණ කළ తాවකාලික නිලධාරියෙකුට එක් අවුරුදු සේවා කාලයක් සම්පූර්ණ කළ අනියම් නිලධාරියෙකුට ආයතන සංග්‍රහයේ 23 වෙනි පරිච්ඡේදයේ විධිවිධාන පරිදි වෛද්‍ය මණ්ඩල නිර්දේශ මත පහත පරිදි රෝග අවස්ථාවන් සඳහා විශේෂ නිවාඩු ලබා දිය හැක. 1. ක්ෂය රෝගය, 2. ලාදුරු, 3. පිළිකා. එෙහිදී ක්ෂය රෝගයේදී වරකට මාස 4ක් බැගින් කඩෙන් කඩ දෙවරකදී නිවාඩු ලබා දෙන්න පුළුවන්. ලාදුරු රෝගයේදී මාස 22කට නොවැඩි කාලයක් නිවාඩු ලබා දෙන්න පුළුවන්. පිළිකා රෝගයේදී මාස 6කට නොවැඩි කාලයක් හා අවශ්‍ය නම් තවත් මාස 3ක් පරිදි නිවාඩු ලබා දෙන්න පුළුවන්. ඉහත රෝගයන්ට සමාන රෝග සඳහා මාස 6ක උපරිමයකට යටත්ව හා සැත්කම් වලින් පසු අවශ්‍ය රැකබලා ගැනීම සඳහා මාස 6ක උපරිමයක් දක්වා මෙම විශේෂ නිවාඩු ලබා දිය හැක. මෙම විශේෂ නිවාඩු ලබා දිය යුත්තේ සාමාන්‍ය නිවාඩු විධිවිධානයන් යටතේ නිලධාරියාට හිමිවන සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු ප්‍රමාණය අවසන් වූ පසු එම නිවාඩු ප්‍රමාණයද සමග ඉතා උපරිම සීමාවන්ට යටත්වය. එනම් අදාළ වර්ෂය තුළ ලබා දිය හැකි නිවාඩු හා පෙර වර්ෂයේ ඉතිරි විවේක නිවාඩු නිලධාරියාට සතුව තිබේ නම් එම නිවාඩු කාල සීමාව තුළට එම නිවාඩු ඇතුළත් කර ලබා දිය යුතුය. අපි බලමු හිලව් නිවාඩු පිළිබඳව. ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ඡේදයේ 7 වන වගන්තියේ මේ සඳහා විධිවිධාන පවතිනවා. එනම් නිලධාරියෙකු රජයේ නිවාඩු දිනයක හෝ සතියේ විවේක දිනයක රාජකාරියේ යෙදී සිටීම සඳහා තම දෙපාර්තමේන්තු ප්‍රධානියා නියම කරන අවස්ථාවකදී
එම දිනයට හෝ එම දිනේ රාජකාරී කරන ලද්දේ සිය සාමාන්‍ය කාර්යාල වේලාව තුරට ගැනෙන යම් පැය ගණනක් නම් එම ප්‍රමාණය සඳහා හෝ පමණක් එකී නිවාඩු දිනයේ සිට වසරක් ඇතුළත රජයේ වැඩ කරන දිනයක ලබා දෙන නිවාඩුව හිලව් නිවාඩුවක් ලෙස හැඳින්වෙනවා. ඒ කියන්නේ දැන් අපිට රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක වැඩ කරලා හරි එක්ක සති අන්තයේ අපිට රාජකාරී දිනයක් නොවන දිනයක රාජකාරී කරනවා නම් අන්න ඒ කියන දිනයන් වලට අදාළව රජයේ වැඩ කරන දිනක අපි ලබාගත් නිවාඩුවකට අපි අර විවේක නිවාඩු කියන්නේ. නිවාඩු දවසක කරන ලද රාජකාරී දිනයකට හිලව් කරලා ඒ නිවාඩුව හිලව් නිවාඩුවක් විදිහට ගන්න පුළුවන් කියන එක තමයි එකෙන් අදහස් කරන්නේ. දැන් අපි බලමු විශේෂ නිවාඩු පිළිබඳව. රාජ්‍ය නිලධාරියෙකුට අදාළ විධිවිධාන යටතේ හෝ තම පාලනයෙන් බැහැර කරුණු සම්බන්ධයෙන් වෙන විධිවිධාන මත ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 12 වන වගන්තියට යටත්ව මෙම විශේෂ නිවාඩු යටතේ හිමිකම් පවතිනවා. ආයතන සංග්‍රහයේ පවතින විධිවිධාන මෙන්ම කාලීනව ඇතිවන යම් යම් තත්ත්වයන්හිදී උදාහරණයක් ලෙස ගං වතුර, ස්වභාවික විපත්, කලකෝලාහල වැනි අවස්ථාවලදී චක්‍රයක විධිවිධාන මගින්ද මෙම විශේෂ නිවාඩු අවස්ථා ලබා දෙන අවස්ථා ඇත. ආයතන සංග්‍රහයේ විධිවිධාන වල පවතින පහත අවස්ථා ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැක. බලමු මොනවද කියලා. ඉස්ලාම් භක්තික රාජ්‍ය නිලධාරීන්ට සිය ආගම ඇදහිීම සඳහා මධ්‍යහ්න 12 සිට පැය 2ක කාලයක් ලබා දෙන නිවාඩු. අධ්‍යයන ශිෂ්‍යත්ව වලට සහභාගී වීම සඳහා ලබා දෙන නිවාඩු. මැතිවරණයක ඡන්දය ප්‍රකාශ කිරීමට ලබා දෙන නිවාඩු. ජාත්‍යන්තර සම්මේලනයකට සහභාගී වීම සඳහා ලබා දෙන නිවාඩු. රාජ්‍ය සේවා ක්‍රීඩා කටයුතු සඳහා ලබා දෙන නිවාඩු. වෘත්තීය සමිති සමාජිකයින්ට ලබා දෙන නිවාඩු. විශේෂ රෝගාබාධ සඳහා ලබා දෙන නිවාඩු. මුස්ලිම් ජාතික රාජ්‍ය නිලධාරිනියන්ට ඉඩ්ඩා පිළිපැදීම සඳහා දෙන නිවාඩු. ඊළඟට අපි බලමු රජයේ විභාගවලට පෙනීම සිටීමට ලබා දෙන නිවාඩුව. රාජකාරීමේ අවශ්‍යතාවයන් මත සම්පූර්ණ කළ යුතු සුදුසුකම් සම්පූර්ණ කිරීම වෙනුවෙන් විභාගවලට මුහුණ දෙන නිලධාරීන්ට එකී විභාගය සඳහා පළමු වතාවට පෙනී සිටීමේදී පමණක් රාජකාරී නිවාඩු ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියේ විධිවිධානයන්ට යටත්ව අනුමත කළ හැකිය. නමුත් එම විභාගය සඳහා සහභාගී වීම වෙනුවෙන් ගමන් වේදන් දීමනා හෝ සංයුක්ත දීමනා ලබා ගැනීමට නිලධාරීන්ට කිසිදු හිමිකමක් නොමැත. ඊළඟට බලමු අනිවාර්ය නිවාඩු. යම් නිලධාරියෙකු සිය නිලයේ රාජකාරී කටයුතු කරගෙන යාම පොදු යහපත පිණිස හේතු නොවේ යයි වෛද්‍ය නිර්දේශ මත හෝ වෙනත් විශේෂ හේතු මත සලකන අවස්ථාවකදී පත්කිරීමේ බලධාරියාට මෙම නිලධාරියා අනිවාර්ය නිවාඩු යැවිය හැකිය. මේ සම්බන්ධ විධිවිධාන ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තියේ දක්වනවා. එසේ ලබා දෙන අනිවාර්ය නිවාඩු පළමුව නිලධාරියාගේ ඉතිරි නිවාඩු වලින් අඩු කරන අතර ඔහුගේ නිවාඩු අවසන් වූ පසු ඉතිරි නිවාඩු සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු ලෙස සැලකිය යුතු වෙනවා. දැන් අපි බලමු අඩවැටුප් සහිත නිවාඩු පිළිබඳව. රජයේ නිලධාරියෙකුට සිය සාමාන්‍ය විවේක නිවාඩු අවසන් වීමෙන් පසුව වෛද්‍ය හේතුන් මත නව අවශ්‍යතාවයක් හේතුවෙන් පහත විධිවිධාන වලට යටත්ව අඩවැටුප් සහිත නිවාඩු ලබා දිය හැකියි. මේ සම්බන්ධ විධිවිධාන ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ඡේදයේ 21 වන වගන්තිය යටතේ සඳහන් වෙනවා. ලබාගත හැකි උපරිම අඩවැටුප් සහිත නිවාඩු ප්‍රමාණය සිය සේවා කාලයෙන් 6න් 1කි. වරකට උපරිමය මාස 12ක කාල සීමාවකි. එසේ වුවද මාණ්ඩලික නිලධාරියෙකුට ඉහත මූලික විධිවිධානයන්ට පරිබාහිරව අඩවැටුප් සහිත නිවාඩු විශේෂිත ආකාරයකට භාවිතා කිරීමට අවස්ථාව සලසා දී ඇත. එනම් දිවයිනෙන් බැහැර ගත කරන නිවාඩු වලදී මාණ්ඩලික නිලධාරියෙකුට වෛද්‍ය හේතු මත නොව අවස්ථාවකදී වුවද
මෙම අඩවැටුප් සහිත නිවාඩු භාවිතා කළ හැකිය. එමෙන්ම එම සම්පූර්ණ අඩවැටුප් නිවාඩු ප්‍රමාණය හෝ ඉන් කොටසක් සම්පූර්ණ වැටුප් සහිතව පරිවර්තිත අඩවැටුප් නිවාඩු ලෙස අඩවැටුප් සහිත නිවාඩු ප්‍රමාණයක් භාගයකට පරිවර්තනය කර ගැනීමේ හැකියාවක් පවතී. එමෙන්ම දිවයින තුර ගත කරන නිවාඩු සඳහා පරිවර්තිත අඩවැටුප් නිවාඩු භාවිතා කරන්නේ තම තමාට හිමි විවේක නිවාඩු හා පරිවර්තිත අඩවැටුප් නිවාඩු වල මුළු එකතුව මාස 3ක උපරිමයකට යටත්ව සිද්ධ වෙනවා. අඩවැටුප් ලබා ගන්නා නිලධාරියෙකුට ලබා දිය හැක්කේ තමාට පෞද්ගලිකව දෙනු ලබන දීමනාවලින්ද හරි අඩක් පමණි. එමෙන්ම සේවා කාලය ලෙස ගණන් ගැනෙනුයේ ද අඩවැටුප් සහිත නිවාඩු කාල පරිච්ඡේදයේ හරි අඩක් පමණි. අඩවැටුප් සහිත නිවාඩු කාලය තුළට වැටෙන සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනද අඩවැටුප් දින ලෙස සලකනවා. ඒ අනුව පරිවර්තිත අඩවැටුප් නිවාඩු ලබා ගැනීමේදී හැර නිලධාරියෙකු විසින් ලබා ගන්නා අඩවැටුප් සහිත නිවාඩුවකින් ඔහුට මූල්‍යමය වශයෙන් මෙන්ම සේවා කාලය ගණනය කිරීමේදීද බලපෑමක් සිදුවන බව අවබෝධ කරගත හැකිය. දැන් බලමු වැටුප් රහිත නිවාඩු පිළිබඳව. සාමාන්‍ය විධිවිධාන යටතේ ඉතා හදිසි පෞද්ගලික හේතු නිසා හෝ රජයේ වෛද්‍ය නිලධාරියෙකුගේ වෛද්‍ය සහතිකයක් මගින් සනාථ කරන සෞඛ්‍ය හේතුන් මත දිවයිනේ ගත කිරීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අභිමතය පරිදි රාජ්‍ය නිලධාරියෙකුට මාස 3ක උපරිම කාලය සඳහා වැටුප් රහිත නිවාඩු ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ඡේදයේ 22 වන වගන්තිය යටතේ ලබා දිය හැකියි. අති විශේෂ අවස්ථාවලදී අදාළ ලේකම්වරයාගේ අනුමැතිය මත දිවයිනෙන් බැහැර ගත කිරීම සඳහාද මෙම වැටුප් රහිත නිවාඩු ලබා දිය හැකිය. මෙම වැටුප් රහිත නිවාඩු ලබා දෙනුයේ සෞඛ්‍ය හේතුන් මත නම් එසේ ලබා දිය යුත්තේ නිලධාරියාට ඉතිරිව ඇති සම්පූර්ණ වැටුප් සහිත සහ අඩවැටුප් සහිත නිවාඩු අවසන් වූ පසුව වන අතර හදිසි පෞද්ගලික හේතුන් මත ලබා දෙන්නේ නම් සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු අවසන් වූ පසු ලබා දිය යුතුය. මෙම වැටුප් රහිත නිවාඩුව පෞද්ගලික අධ්‍යයන කටයුතු සඳහා කිසිවිටක හෝ ලබා දිය නොහැකිය. ඉහත විධිවිධානයන්ගෙන් ඔබට රාජ්‍ය නිලධාරියෙකුට සිය කාලත්‍රයාගේ හෝ දරුවෙකුගේ අසනීපයක් වෙනුවෙන් වසරක උපරිමයක් දක්වා වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමේ හැකියාව මෙන්ම මදසරුභාවය සඳහා ප්‍රතිකාර ලබා ගන්නා රාජ්‍ය නිලධාරිනියන්ට උපරිම වසරක කාලයක් දක්වා වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමේ හැකියාවද පවතී. මෙසේ ලබා දෙන වැටුප් රහිත නිවාඩු කාල සීමාව වැටුප් වර්ධක කාර්යයන් සඳහා හෝ සක්‍රීය සේවා කාලය ගණනය සඳහා හෝ විශ්‍රාම වැටුප් කාර්ය සඳහා හෝ ගණනය කරනු නොලැබේ. අපි දැන් කතා කරමු අධ්‍යයන සහ හෝ රැකියා සඳහා නිවාඩු පිළිබඳව කොහොමද ආයතන සංග්‍රහය සඳහන් වෙන්නේ කියන එක ගැන. රාජ්‍ය නිලධාරීන්ට මෙරට සිය අධ්‍යයන කටයුතු සඳහා මෙන්ම දිවයිනින් බැහැර අධ්‍යයනය හා හෝ රැකියා සඳහා නිවාඩු ලබා දීමේදී විධිවිධාන ආයතන සංග්‍රහයට ඇතුළත් කරලා තියෙනවා. මෙකී නිවාඩු අවස්ථාෝචිතව සම්පූර්ණ වැටුප් සහිත හෝ වැටුප් රහිතව ලබා ගැනීමේ අවකාශය රාජ්‍ය නිලධාරීන් සතු වෙනවා. මෙකී අධ්‍යයනය සහ හෝ රැකියා සඳහා නිවාඩු ලබා දෙන ආකාරය ඊට අදාළ කොන්දේසි ලබා ගැනීමේ පහසුකම් පිළිබඳව වෙන්වෙන් වශයෙන් සලකා බැලීම මේ පරිච්ඡේදයේ අරමුණ වෙනවා. මේ සම්බන්ධ විධිවිධාන මූලිකව කොටස් 3ක් යටතට වර්ගීකරණය කළ හැකිය. අංක 1 සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු. ඒක ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය තමයි සඳහන් වෙන්නේ. 2 වැටුප් රහිත මෙරට අධ්‍යයන නිවාඩු. ඒක ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියෙන් දැක්වෙනවා. 3 වෙනි එක
විදේශ අධ්‍යයන සහ හෝ රැකියා සඳහා නිවාඩු. ඒක ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ සඳහන් වෙලා තියෙනවා. අපි දැන් බලමු සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු පිළිබඳව. අධ්‍යයනය හෝ අභ්‍යාස කාල පරිච්ඡේදය සහ ගමන් කිරීමට අවශ්‍ය අඩුම කාල පරිච්ඡේදය සඳහා රාජ්‍ය නිලධාරියෙකුට මෙරටදී හෝ විදේශයකදී සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා දීමේ විධිවිධාන ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ඡේදයේ 14 වෙනි වගන්තය යටතේ අන්තර්ගත වෙනවා. එකී අධ්‍යයන නිවාඩු ලබාගත හැකි කාර්යයන් කිහිපයක් තියෙනවා. එනම් පළවෙනි එක රජයේ වියදමින් නියමිත සුදුසුකම් ලබා ගැනීම සඳහා අනුමත කරන ලද දෙපාර්තමේන්තු අභ්‍යාස ක්‍රමයක් හෝ ශිෂ්‍යත්ව ක්‍රමයක් යටතේ නිලධාරියෙකු තෝරාගෙන ඇති විටක. 2. ආයතන සංග්‍රහයේ 15 වෙනි පරිච්ඡේදයේ 1.5.3 උපවගන්තියට අනුව රජයේ ඉල්ලීම පිට ලබාගත් ශිෂ්‍යත්වයක් මත නිලධාරියෙකු යවන විට. 3 වෙනි කාරණය සිය තනතුරට අදාළ සේවා ව්‍යවස්ථාව බඳවා ගැනීමේ උසස් කිරීමේ පටිපාටියට අනුව අධ්‍යයනය අභ්‍යාස පාඨමාලාවක් සඳහා ආණ්ඩුවේ හෝ විදේශීය ආණ්ඩුවක නැතහොත් ඒජන්සියක වියදමින් නිලධාරියා පිටරටකට යවන විටදී. 4. දෙපාර්තමේන්තුවේ අභ්‍යාස වැඩපිළිවෙළට ඇතුළත් වී ඇත්තා වූද නිලධාරියෙකුගේ වෘත්තීය කාලයේ යම් අවධියකදී හැදෑරීම සඳහා සිරිත් පරිදි රජයේ වියදමින් ඔහුට පිටරටට යැවිය යුතු තිබුණා වූද අධ්‍යයන හෝ අභ්‍යාස පාඨමාලාවක් සඳහා විදේශීය ඒජන්සියකින් හෝ විදේශීය ආණ්ඩුවකින් පිරිනැමෙන ශිෂ්‍යත්වයක් ආයතන සංග්‍රහයේ 15 වෙනි පරිච්ඡේදයේ 1.5.1 හෝ 1.5.2 උපවගන්තියට අනුව ඔහුගේම උත්සාහයෙන් ලබාගත් විට. 5 වෙනි කාරණය විදේශීය ආණ්ඩුවකින් හෝ ඒජන්සියකින් හෝ මෙහෙයවන සම්මන්ත්‍රණයක් අභ්‍යාස වැඩපිළිවෙලක් ශිල්පීය අභ්‍යාස පාඨමාලාවක් වෘත්තීය උපදේශක පාඨමාලාවක් අධ්‍යයන චාරිකාවක් යන ආදියට සහභාගී වීමට එහෙත් ඒ සඳහා සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු දිය හැක්කේ අදාළ ආරාධනය කර ඇත්තේ ශ්‍රී ලංකා රජය වෙත නම්ද ඒ සඳහා සහභාගී වීමට රජය විසින් එම නිලධාරියා නම් කර ඇතනම්ද පමණි. දැනගත යුතු අනිත් කාරණය නම් తాවකාලික නිලධාරීන්ට සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා ගැනීමට හිමිකමක් නොමැති අතර පරිවාස කාලයේ සිටින නිලධාරියෙකුට සේවා ව්‍යවස්ථාවේ හෝ බඳවා ගැනීමේ පටිපාටියේ හෝ උසස් කිරීමේ පටිපාටියේ හෝ අනිවාර්ය අවශ්‍යතාවයක් ලෙස අධ්‍යයන කටයුත්තක් හෝ අභ්‍යාස කටයුත්තක් දක්වා ඇති අවස්ථාවකදී පමණක් එකී අධ්‍යයනයට හෝ අභ්‍යාසයකට දිවයිනෙන් බැහැර සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු ලබා දිය හැකිය. මේ ආකාරයට ලබා දෙන සම්පූර්ණ වැටුප් සහිත නිවාඩුව වෙනුවෙන් එකී නිවාඩුව අවසානයේ නැවත සේවයට වාර්තා කළ පසු නිලධාරියා අනිවාර්ය සේවා කාලයක් රාජ්‍ය වෙනුවෙන් සේවය කිරීමට යටත් වන අතර මෙම නිවාඩුව ලබා ගැනීම වෙනුවෙන් ඔහු ගිවිසුමකට හා බැඳුම් කරයකට යටත් විය යුතුය. අපි දැන් කතා කරේ සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු පිළිබඳව. දැන් අපි ඊළඟට බලමු මෙරටින් බැහැර සම්පූර්ණ වැටුප් සහිත නිවාඩුවකදී අනිවාර්ය සේවා කාලය පිළිබඳව. එනම් නිවාඩු කාලය මාසයකට අඩු අවස්ථාවලදී අනිවාර්ය සේවා කාලයක් නියම නොවේ. 2. නිවාඩු කාලය මාසයක් හෝ ඊට වැඩි කාල පරිච්ඡේදයක් නම් ඒ සඳහා නිවාඩු කාලය මෙන් 4 ගුණයකි. 3. අනිවාර්ය සේවා කාලය අඩුම වශයෙන් 1 වර්ෂයකට සහ උපරිම වශයෙන් වර්ෂ 10කට සීමා වන අතර ආසන්න සම්පූර්ණ මාසයට ගණන් බැලිය යුතුය. අපි දැන් බලමු මෙරට සම්පූර්ණ වැටුප් සහිත නිවාඩුවකදී අනිවාර්ය සේවා කාලය පිළිබඳව. එනම් නිවාඩු කාලය මාස 6කට අඩු අවස්ථාවක් සඳහා අනිවාර්ය සේවා කාලයක් නියම නොවේ. නිවාඩු කාලය මාස 6ක් හෝ ඊට වැඩි නම්
වර්ෂ 5ක උපරිමයකට යටත්ව නිවාඩු කාලය මෙන් දෙගුණයකි. එහිදීත් අනිවාර්ය සේවා කාලය ආසන්න සම්පූර්ණ මාසයට ගණන් බැලිය යුතුය. අපි දැන් මෙච්චරලා කතා කරේ සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු පිළිබඳව. අපි දැන් බලමු වැටුප් රහිත මෙරට අධ්‍යයන නිවාඩු පිළිබඳව. වැටුප් රහිත මෙරට අධ්‍යයන නිවාඩු ලබාගත හැක්කේ රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීමක් ලබා ඇති රාජ්‍ය නිලධාරියෙකුට පමණි. එකී නිවාඩු අනුමැතිය ලබා දීමට පෙර කී අධ්‍යයන සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් සහතික කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා. එනම් 1. නිලධාරියා යෝජිත පාඨමාලාව හැදෑරීමට සමත් බව. 2. එය ඔහුගේ කාර්ය ශ්‍රේෂ්ඨයට අදාළ බව. 3. සිය රාජකාරී කටයුතු කිරීමේදී එය ඔහුට ප්‍රයෝජනවත් බව. මෙහිදී ලබා දිය හැකි උපරිම නිවාඩු කාලය වර්ෂ 3ක් පමණක් වන අතර පළමුව එක් වර්ෂයකටද ඉන් අනතුරුව අවස්ථාවෝචිතව වර්ෂය බැගින් එය දීර්ඝ කිරීමටද යටත් වේ. මෙකී නිවාඩුව වර්ෂයකට අඩු නම් අනිවාර්ය සේවා කාලයක් නියම නොවන අතර වර්ෂයක් හෝ ඊට වැඩි නම් නිවාඩු කාලයට සමාන අනිවාර්ය සේවා කාලයකට නිලධාරියාට යටත් වෙන්න සිද්ධ වෙනවා. නිවාඩුව ලබා ගැනීමේදී ආයතන සංග්‍රහයේ 9 පරිශිෂ්ටය පරිදි ගිවිසුමකට ඇතුළත් විය යුතුය. අපි දැන් බලමු විදේශ අධ්‍යයනය සහ හෝ රැකියා සඳහා වැටුප් රහිත නිවාඩු පිළිබඳව. ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ මෙම නිවාඩු සම්බන්ධ විධිවිධාන ඇතුළත් වෙනවා. එහිදී මූලිකව අවබෝධ වන කරුණු වනුයේ රැකියා සඳහා ලබා දෙන වැටුප් රහිත නිවාඩුව මෙරටින් බැහැර රැකියා සඳහා පමණක් අදාළ වන බවත් මෙරටදී රැකියා සඳහා නිවාඩු ලබා ගැනීමේ විධිවිධාන ආයතන සංග්‍රහයේ ඇතුළත් වී නොමැති බව. එසේ වුවද රජයේ එකඟතාවය ඇතිව ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානය ආදී විදේශ නියෝජිත ආයතනයන්හි රැකියාවක් කිරීම සඳහා හෝ රජයේ අනුමැතිය ඇතිව විදේශ අරමුදල් යොදවා අමාත්‍යාංශ යටතේ ඇති ව්‍යාපෘතිවල රැකියාවක් කිරීම සඳහා මෙම විධිවිධාන යටතේ නිවාඩු ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. මෙම වගන්ති යටතේ ලබා දෙන නිවාඩු කාලය විශ්‍රාම වැටුප් කාර්යයන් සඳහා ගණන් ගැනීමේ හැකියාව නොමැති අතර වැටුප් රහිත නිවාඩු කාලය සීමාව තුළ ඇති වන කිසිදු පුරප්පාඩුවකට උසස් කිරීම සඳහාද සලකා බැලිය නොහැක. කෙසේ වෙතත් නිවාඩු කාල සීමාව තුළ නිලධාරියා පිළිබඳව කිසිදු අහිතකර වාර්තාවක් ඉදිරිපත් වී නොමැති අවස්ථාවකදී පමණ ඔහු අදාළ වැටුප් පියවරෙහි පිහිටුවීම සඳහා මෙසේ නිවාඩු ලබාගත් කාල සීමාව අදාළ කරගත හැකිය. එමෙන්ම මෙම නිවාඩු ලබා දීම වෙනුවෙන් නිලධාරියා නිවාඩු කාල සීමාව මෙන් දෙගුණයක කාලයක් සඳහා අනිවාර්ය සේවා කාලයකට යටත් වන අතර ඔහු වැටුප් රහිත නිවාඩුව ආරම්භ කරන අවස්ථාව වන විට නියම කර ඇති වැටුප් රහිත නිවාඩු නොලැබූ සම්පූර්ණ එක් වර්ෂය වෙනුවෙන් එක් මාසයක් බැගින් එසේ නියම වන අනිවාර්ය සේවා කාලයෙන් අඩු කළ හැකිය. කෙසේ වෙතත් අවම අනිවාර්ය සේවා කාලය වර්ෂයක් විය යුතුය. මෙම වගන්තිය දැක්වෙන විධිවිධාන අධ්‍යයන පහසුව සඳහා පහත උපකොටස් 3ක් යටතේ තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. එහිදී පළවෙනි එක විදේශ රැකියා සඳහා වැටුප් රහිත නිවාඩු පිළිබඳව. මෙකී නිවාඩුව ලබා දිය හැක්කේ සේවයේ ස්ථිර කරන ලද රාජ්‍ය නිලධාරියෙකුට පමණි. උපරිමව වර්ෂ 5කට නිවාඩු ලබා දිය හැකි අතර අනිවාර්ය සේවා කාලය නිවාඩු කාල සීමාව මෙන් දෙගුණයකි. නිලධාරියා නිවාඩු ලබා ගැනීමේදී ආයතන සංග්‍රහයේ 10 පරිශිෂ්ටයේ පරිදි රජය සමග ගිවිසුමකට ඇතුළත් විය යුතුය. දෙවෙනි උපකොටස තමයි විදේශ අධ්‍යයනය සඳහා වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම පිළිබඳව. එහිදී රජයේ ස්ථීර කරනු නොලැබූ හෝ තාවකාලික නිලධාරියෙකුට මෙකී නිවාඩුව ලබා දීමට හැකියාවක් පවතී.
ලබා දිය හැකි උපරිම කාල සීමාව වසර 3කි. අනිවාර්ය සේවා කාලය නිවාඩු කාල සීමාව මෙන් දෙගුණයකි. මෙකී නිවාඩු ලබා ගැනීමේදී ආයතන සංග්‍රහයේ 9 පරිශිෂ්ටය පරිදි රජය සමග ගිවිසුමකට නිලධාරියා ඇතුළත් විය යුතුයි. එවැගේම සේවය ස්ථිර කරනු නොලැබූ නිලධාරියෙකුට හෝ తాවකාලික නිලධාරියෙකුට මෙකී නිවාඩු දෙන අවස්ථාවකදී ඉහත සඳහන් කළ ගිවිසුමකට අමතරව බැඳුම් කරයකට යටත් කරනු ලැබේ. පරිවාස කාලය තුල සිටින නිලධාරියෙකුට මෙම නිවාඩුව ලබා දීමේදී නිවාඩු කාල සීමාවට සමාන කාලයකින් ඔහුගේ හෝ ඇයගේ පරිවාස කාලය දීර්ඝ කළ යුතුය. 3. විදේශ රැකියා සහ අධ්‍යයන නිවාඩු. රාජ්‍ය සේවයේ ස්ථිර කරනු ලැබූ රාජ්‍ය නිලධාරියෙකුට උපරිමව වර්ෂ 5කට යටත්ව විදේශ රැකියා සහ අධ්‍යයන නිවාඩු හෝ එකී ප්‍රතිලෝමය ලෙස නිවාඩු ලබා දීමට විධිවිධාන පවතී. අනිවාර්ය සේවා කාලය ඉහත නිවාඩුවවලදී මෙන්ම නිවාඩු කාල සීමාව මෙන් දෙගුණයකි. නිවාඩුව ලබා ගැනීමට පෙර ආයතන සංග්‍රහයේ 11 වන පරිශිෂ්ටය පරිදි රජය සමග ගිවිසුමකට නිලධාරියා එළඹිය යුතුයි. අපි බලමු ඊළඟ කරුණ විදේශ අධ්‍යයනයේ නියුතු කාලාත්‍රය සමග විදේශගත වීම සඳහා නිවාඩු පිළිබඳව අපි බලමු. විදේශ ශිෂ්‍යත්ව මත උසස් අධ්‍යයනය සඳහා විදේශගත වන රාජ්‍ය සේවයේ නියුතු කාලාත්‍රයටද අදාළ නිලධාරියා සමග විදේශගත වීම සඳහා මෙම නිවාඩුව ලබා දෙන අතර ඒ සඳහා විදේශ රැකියාව සඳහා වැටුප් රහිත නිවාඩු ලබා දීමේදී අදාළ වන ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 16 වගන්තියේ කොන්දේසි වලට යටත්ව මෙම නිවාඩුව ලබා දීම සිදු කරනවා. එසේම විදේශ ශිෂ්‍යත්ව සඳහා සන්නද්ධ සේවාවක හෝ ව්‍යවස්ථාපිත ආයතනයක නිලධාරියෙකු නිල වශයෙන් තෝරාගෙන විදේශයකට යවන අවස්ථාවකදී එකී නිලධාරියාගේ කාලාත්‍රය රාජ්‍ය නිලධාරියෙකු වන්නේ නම් ඔහුට හෝ ඇයටද මෙම විධිවිධාන අදාළ කරගත හැකිය. මෙහිදී නිලධාරියා 33 වන පරිශිෂ්ටය පරිදි ගිවිසුමකට එළඹිය යුතුය. දැන් බලන්න මෙම වැටුප් රහිත මෙරටින් බැහැර අධ්‍යයන හෝ හා රැකියාව සඳහා නිවාඩු පිළිබඳ විධිවිධාන පහත පරිදි සාරාංශ කරලා දක්වන්න පුළුවන්. මේ සාරාංශය හොඳින් බලා ගන්න. එතකොට ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඔයාලට. අපි දැන් බලමු විශේෂිත නිලධර ගණ සඳහා නිවාඩු කොහොමද අදාළ වෙන්නේ කියලා. රාජ්‍ය නිලධාරීන් සඳහා පොදුවේ පවතින නිවාඩු විධිවිධාන සම්බන්ධයෙන් මේ දක්වා අපි අවධානය යොමු කරන. ඉතින් දැන් අපි බලමු එසේ වුවත් රාජ්‍ය සේවය තුල නිවාඩු විධිවිධාන වෙන්න බලපාන විශේෂිත නිලධර කාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. එහිදී නිලධාරී කාණ්ඩවල සාමාන්‍ය විධිවිධාන වලින් බැහැර වන අවස්ථා සම්බන්ධයෙන් පමණක් පහත පරිදි වෙන්වෙන් වශයෙන් සලකා බැලීම කරමු අපි. 1. ගුරුවරුන් සඳහා නිවාඩු. ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 24 වන වගන්තියේ දැක්වෙන මෙම නිවාඩුවලදී ගුරුවරුන් සඳහා අනියම් නිවාඩු සම්බන්ධයෙන් සාමාන්‍ය රාජ්‍ය නිලධාරියෙකුට පවතින විධිවිධාන හා සමාන විධිවිධාන පැවතියද විවේක නිවාඩු ලබා ගැනීමේදී විශේෂිත වූ විධිවිධාන ක්‍රියාත්මක වේ. ඊට ප්‍රධානතම හේතුව වන්නේ සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන්ට නොමැති විශේෂ වරප්‍රසාදයක් වන පාසල් දරුවන්ගේ නිවාඩු කාල සීමාවද ඔවුන් සඳහා ප්‍රායෝගිකව නිවාඩු ලෙස ලැබෙන බැවිනි. ඒ අනුව ගුරුවරුන්ට සාමාන්‍යයෙන් විවේක නිවාඩු ලබාගත හැක්කේ ඉහත සඳහන් කළ පාසල් නිවාඩු කාලවලදී පමණයි. දිවයිනෙන් බැහැර ගත කිරීම සඳහා ගුරුවරයෙකුට නිවාඩු ලබා දෙන විට එම නිවාඩු කාලය තුලට වැටෙන පාසල් නිවාඩු කාලවල මුළු එකතුව එම නිවාඩු ආරම්භ වී දස මාසක් ඇතුළත
වැටෙන පාසල් නිවාඩු කාලවල මුළු එකතුව යන කාල දෙකෙන් අඩු කාලයට සමාන කාලයක් අඛණ්ඩව තනි කාල පරිච්ඡේදයක් වශයෙන් පමණක් සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු ලබා දිය හැකිය. තවද ගුරුවරයෙකුට පාසල් වාරය තුලදී සාමාන්‍යයෙන් ලබා දෙන අනියම් නිවාඩු අවසන් වූ පසු තවදුරටත් නිවාඩු ලබා දීම අවශ්‍ය වන්නේ නම් ඕනෑම එක් වර්ෂයකදී උපරිම වශයෙන් එක් මාසයක් දක්වා සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු ලබා දිය හැක. එමෙන්ම එකී නිවාඩු ප්‍රමාණයට අමතරව අසනීපයක් නිසා තවදුරටත් පාසල් වාරය තුල නිවාඩු ලබා දීමට අවශ්‍ය වුවහොත් ඉහත පරිදි වර්ෂය තුල මාසයක් දක්වා ලබා දෙන නිවාඩු වලින් ඉතිරිව තිබෙන ඕනෑම අනුගාමී වර්ෂ දෙකක නිවාඩු දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතිය පරිදි ලබා දිය හැකිය. ගුරුවරුන්ට ඉක්ුත් නිවාඩු ලබා ගැනීමට හිමිකමක් නොමැත. දැන් අපි බලමු කනිෂ්ඨ නිලධාරීන් සඳහා නිවාඩු. ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ඡේදයේ 26 වන වගන්තිය යටතේ ඔවුන්ගේ නිවාඩු සාකච්ඡා කරනවා. සාමාන්‍යයෙන් කනිෂ්ඨ නිලධාරියෙකුට වර්ෂයකදී සම්පූර්ණ වැටුප් සහිත දින 24ක අසනීප නිවාඩු ලබා දිය හැකිය. තවදුරටත් අසනීපයක් වෙනුවෙන් ඉහත නිවාඩු ප්‍රමාණයට අමතරව නිවාඩු අවශ්‍ය වන්නේ නම් ඔවුන් සඳහා ඉක්ුත් වර්ෂයේ ඉතිරිව ඇති අසනීප නිවාඩු සහ ඕනෑම වර්ෂ දෙකක ඉතිරිව ඇති ඉක්ුත් අසනීප නිවාඩු එක් වර්ෂයක් තුලදී ලබාගත හැකිය. එහෙත් අනෙකුත් ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරීන් සඳහා ලබා දෙන ආකාරයට එකී වර්ෂය තුල දෙවන වතාවට ඉක්ුත් අසනීප නිවාඩු ලබා ගැනීමට කනිෂ්ඨ නිලධාරියෙකුට හිමිකමක් නොමැත. කනිෂ්ඨ නිලධාරියෙකුට වර්ෂයක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන තෙක් අනියම් නිවාඩු ලැබීමට හිමිකමක් නොමැත. වර්ෂයක් හෝ ඊට වැඩි කාලයක් අඛණ්ඩව සේවය කර ඇති කනිෂ්ඨ නිලධාරියෙකුට දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අභිමතය පරිදි වර්ෂයකට අනියම් නිවාඩු දින 21ක් දක්වා නිවාඩු ලබා දිය හැකිය. වර්ෂ 5ක් හෝ ඊට වැඩි කාලයක් නොකඩවා සේවය කර ඇති කනිෂ්ඨ නිලධාරියෙකුට වෛද්‍ය සහතික මගින් සනාථ කෙරෙන අසනීප වෙනුවෙන් වැටුප් සහිතව ලබාගත හැකි සියලු නිවාඩු අවසන් වූ පසු ඕනෑම එක් වර්ෂයකදී මාසයක උපරිමයකට යටත්ව අඩවැටුප් සහිත නිවාඩු දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අභිමතය පරිදි ලබා දිය හැක. ඒ අනුව මොවුන් සඳහා අනෙකුත් නිලධාරී ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරියෙකු හිමිකම් ලබන ආකාරයෙන් සිය සේවා කාලයෙන් 6න් 1ක් දක්වා අඩවැටුප් සහිත අසනීප නිවාඩු ලබා ගැනීමේ හිමිකමක් නොමැත. දැන් අපි බලමු දෛනික වැටුප් ලබන නිලධාරියෙකුගේ නිවාඩු පිළිබඳව. ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ඡේදයේ 27 වන වගන්තිය යටතේ මෙම නිලධාරී ගණයේ නිවාඩු දක්වා ඇත. වසර 2ක් හෝ ඊට වැඩි කාලයක් අඛණ්ඩව සේවය කර ඇති දෛනික වැටුප් ලබන නිලධාරියෙකුට නිසි වෛද්‍ය සහතික මගින් ආවරණය වන අසනීප සඳහා වර්ෂයකට දින 14ක උපරිමයකට යටත්ව සම්පූර්ණ වැටුප් සහිත අසනීප නිවාඩු ලබා දිය හැක. මෙහි සඳහන් උපරිම කාල සීමාවෙන් ඔබට වෛද්‍ය සහතික මත තවදුරටත් නිවාඩු අවශ්‍ය වූ විටක කනිෂ්ඨ නිලධාරියෙකුට නිවාඩු ලබා දෙන ආකාරයෙන්ම ඉක්ුත් වර්ෂයේ ඉතිරිව ඇති අසනීප නිවාඩු සහ ඕනෑම වර්ෂ දෙකක ඉතිරිව ඇති අසනීප නිවාඩු ඔවුන් සඳහාද ලබා දිය හැකිය. පසුගිය මාස 12ක් තුල අවම වශයෙන් දින 250ක් හෝ සේවයට වාර්තා කර ඇති මෙම ගණයේ නිලධාරීන්ට දින 21ක අනියම් නිවාඩුවක් වර්ෂය තුලදී ලබා දිය හැකිය. එකී දින 250ට වඩා අඩු වන විට එක් දින 3 කාල පරිච්ඡේද වෙනුවෙන් හෝ එක් කොටසක් වෙනුවෙන් එක් දිනක් බැගින් ඉහත අනියම් නිවාඩු දින 21ක් නිලධාරියාට අහිමි වේ. අපි ඊගාවට බලමු පොලිස් සැරයනවරු සහ කොස්තාපල් වරුන් සඳහා නිවාඩු කොහොමද කියන එක.
මෙම නිලධාරීන්ගේ නිවාඩු ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ඡේදයේ 30 වන ග්‍රන්ථය යටතේ සඳහන් වෙනවා. මෙම නිලධාරී ගණය සඳහා සාමාන්‍ය රාජ්‍ය නිලධාරියෙකුට හිමිවන ආකාරයෙන් විවේක නිවාඩු ලබා ගැනීමේ හිමිකම පවතින අතර අනියම් නිවාඩු ලබා ගැනීමේදී මේ හිමිකම නොමැත. රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා ඉහත ගණයේ නිලධාරියෙකුට ඔහු අදාළ වර්ෂය තුල විවේක නිවාඩු කිසිවක් ලබාගෙන නොමැති නම් එක් වර්ෂයක් තුල සම්පූර්ණ වැටුප් සහිත මාස 2ක් දක්වා නිවාඩු ලබා දිය හැක. එකී වර්ෂය තුල ඔහු විවේක නිවාඩු කිසියම් ප්‍රමාණයක් ලබාගෙන තිබුණහොත් එම නිවාඩු ප්‍රමාණය ඔහුට හිමිවන ඉහත මාස 2ක කාල සීමාවෙන් අඩු කළ යුතුය. ඊළඟට අපි කතා කරමු ආධුනිකයෙකු සහ අභ්‍යාස ලාභියෙකු සඳහා නිවාඩු කොහොමද අදාළ වෙන්නේ කියන එක. ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි වගන්තිය යටතේ මෙම නිලධාරී ගණයේ නිවාඩු සම්බන්ධ විධිවිධාන සඳහන් වෙනවා. එනම් සිය අධ්‍යයන කාලය තුල දීමනාවක් ලබන ආධුනිකයෙකුට හෝ අභ්‍යාසලාභියෙකුට මාස 9ක සේවා කාලය සම්පූර්ණ කළ විට වර්ෂයකට අනියම් නිවාඩු 7ක් සහ අසනීප නිවාඩු 14ක් ලබා දිය හැකිය. මාස 9කට අඩු අධ්‍යයන කාලයක් සහිත නිලධාරියෙකුට කිසිදු වැටුප් සහිත නිවාඩුවක් ලබා ගැනීමට හිමිකමක් නොමැත. එමෙන්ම දේශනවලට සහභාගී වන ආධුනිකයෙකුට හෝ අභ්‍යාසලාභියෙකුට එකී දේශන වාරය තුල නිවාඩු ලබා නොදිය යුතුය. දැන් අපි බලමු අනියම් නිලධාරීන් සඳහා නිවාඩු කොහොමද බලපාන්නේ කියලා. ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 33 වන වගන්තය යටතේ දැක්වෙන අනියම් නිලධාරීන් සඳහා දෛනික වැටුප් ලබන නිලධාරියෙකුට හිමිවන අයුරින් අනියම් හා අසනීප නිවාඩු හිමිකම ලැබේ. නමුත් ඔවුන් සඳහා හදිසි අනතුරු නිවාඩු හිමි නොවේ. එසේ වුවත් සිය සේවයේ යෙදී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන හදිසි අනතුරකදී తాවකාලික දුබලතාවයකට භාජනය වන නිලධාරියෙකුට මෙම කාල පරිච්ඡේදය සඳහා උපරිම මාස 6කට යටත්ව අඩවැටුප් නිවාඩු ලබා දිය හැකිය. අපි දැන් බලමු රාජ්‍ය සංස්ථාවක සේවය සඳහා මුදාහල නිලධාරියෙකුගේ නිවාඩු පිළිබඳව. ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ඡේදයේ 34 වගන්තියේ මෙම නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධ විධිවිධාන සඳහන් වෙනවා. රාජ්‍ය සංස්ථාවක සේවය සඳහා මුදාහල මෙකි නිලධාරියෙකුට මෙම සංස්ථාවේ සේවය කරන කාල සීමාව තුළ ආයතන සංග්‍රහයේ විධිවිධාන යටතේ නිවාඩු ලබා ගැනීමට හිමිකමක් නොමැත. ඔහු එම සංස්ථාවේ සේවය කර සංස්ථාවේ නිවාඩු ව්‍යවස්ථා අනුව නිවාඩු උපයාගත යුතු අතර සංස්ථාවේ සේවයට යාමට පෙර රාජ්‍ය සේවයේ යෙදී සිටි කාලයේ උපයාගත් නිවාඩු කිසිවක් එහිදී ලබා ගැනීමට ඔහුට හිමිකමක් නොමැත. එමෙන්ම රාජ්‍ය සේවයට පෙරලා පැමිණි විට සංස්ථාවේ යෙදී සිටි කාලය තුලදී උපයාගත් නිවාඩු සඳහාද කිසිදු හිමිකමක් ඔහුට නොමැත. දැන් අපි බලමු විශ්‍රාම ගැනීමෙන් අනතුරුව සේවයේ යොදවන නිලධාරියෙකුගේ නිවාඩු සම්බන්ධයෙන්. විශ්‍රාම ගැනීමෙන් අනතුරුව නැවත සේවයේ යොදවන නිලධාරියෙකුට ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ඡේදයේ 37 වෙනි වගන්තියේ විධිදාන පරිදි එසේ සේවයේ යොදවන්නේ සේවා කඩවීමක් නොමැතිව නම් නැවත සේවයේ යොදවන ලිත් වර්ෂයේදී නැවත සේවයේ යෙදවීමට පෙර සිටි තනතුරේ ඉතිරි නිවාඩු ඔහුට ලබාගත හැකි අතර ඊට පසු ලිත් වර්ෂය සඳහා තම තනතුරට අදාළ නිවාඩු ලබා දිය හැකිය. නිලධාරියා සේවා කඩවීමක් ඇතිව නැවත සේවයේ යොදන අවස්ථාවකදී නැවත සේවයේ යොදවන ලද කාලය සඳහා නැවත සේවයේ යොදවන ලද ලිත් වර්ෂයේ තනතුරට අදාළ අනුපාතික නිවාඩු ලබා දිය හැකි අතර ඊට පසු ලිත් වර්ෂය සඳහා ඉහත පරිදි තනතුරට අදාළ සාමාන්‍ය නිවාඩු ලබාගත හැකිය. හරි. අපි දැන් බලමු දිවයිනෙන් බැහැර නිවාඩු පිළිබඳව. මූලික නිවාඩු වර්ගීකරණ යටතේ රාජ්‍ය නිලධාරීන්ට
මෙරට තුල ගත කිරීම සඳහා නිවාඩු මෙන්ම දිවයිනෙන් බැහැර ගත කිරීම සඳහාද නිවාඩු අනුමත කළ හැකි බව අප මීට පෙර අවධානයට ලක් කරා. මෙසේ දිවයිනෙන් බැහැර ගත කිරීම සඳහා අනුමත කරන නිවාඩු පෞද්ගලික නිවාඩු ලෙස හෝ නිල රාජකාරී නිවාඩු ලෙස අනුමත කළ හැකිය. නිලධාරියෙකුගේ පෞද්ගලික කරුණු වෙනුවෙන් තමා විසින්ම ඉල්ලුම් කරන නිවාඩු පෞද්ගලික විදේශ නිවාඩු ලෙස හා අභ්‍යාස පාඨමාලා සඳහා රජය විසින් නිලධාරියෙකු විදේශයකට යවන අවස්ථාවලදී අනුමත කරන නිවාඩු රාජකාරීමය විදේශ නිවාඩු ලෙස සැලකේ. දිවයිනෙන් බැහැර ගත කරන නිවාඩුවේදී සෙනසුරාදා, ඉරිදා හා රාජ්‍ය නිවාඩු දින එකී නිවාඩුවේ කොටසක් ලෙස සැලකෙන අතර පෞද්ගලික විදේශ නිවාඩු ඉල්ලුම් කිරීමේදී භාවිතා කළ යුතු ඉල්ලුම් පත්‍රය වනුයේ පොදු 126 ආකෘති පත්‍රයයි. විශේෂයෙන්ම මෙම පරිච්ඡේදය තුළ රාජ්‍ය නිලධාරියෙකු පෞද්ගලික විදේශ නිවාඩු ලබා ගැනීමේදී බලපැවැත්වෙන විධිවිධාන හා දැනුවත් විය යුතු කරුණු සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී මූලික අවධානයට ගත යුතු කරුණු බැවින් පෙර පරිච්ඡේදවලද සාකච්ඡා කළ පරිදි රාජ්‍ය නිලධාරියෙකුට දිවයිනෙන් බැහැර ගත කිරීම සඳහා කිසිදු අවස්ථාවක අනියම් නිවාඩු ලබා දීමේ හැකියාවක් නොමැත. ඒ යටතේ අපි බලමු මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් සඳහා දිවයිනෙන් බැහැර නිවාඩු පිළිබඳව. මාණ්ඩලික නිලධාරියෙකුට දිවයිනෙන් බැහැර නිවාඩු අනුමත කිරීමේදී සාමාන්‍ය විවේක නිවාඩු විධිවිධානයන්ට යටත්ව නිවාඩු ඉල්ලුම් කරන වසරේ සහ ඊට කලින් දෙවර්ෂයේ නිවාඩු ලෙස උපරිම වර්ෂ 3ක ඉතිරි විවේක නිවාඩු ලබා දිය හැකි බව විවේක නිවාඩු විධිවිධානයට යටතේ සඳහන් කර ඇත. මෙම නිවාඩු සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු ලෙස ලබා දිය හැකි අතර එම ප්‍රමාණයට අමතරව තවදුරටත් පරිවර්තිත අඩවැටුප් නිවාඩුද ලබා දිය හැකිය. කෙසේ වෙතත් එක් වර්ෂයකට මේ ආකාරයෙන් ලබා දිය හැකි වර්ෂ 3ක ඉතිරි විවේක නිවාඩුවල සහ පරිවර්තිත අඩවැටුප් නිවාඩුවල උපරිමය මාස 6කට සීමා කර තිබේ. එනම් මාණ්ඩලික ශ්‍රේණි නිලධාරියෙකුට සිය පෞද්ගලික නිවාඩු ලෙස සම්පූර්ණ වැටුප් සහිත දිවයිනෙන් බැහැර ගත කළ හැකි උපරිම නිවාඩු ප්‍රමාණය මාස 6කට සීමා වේ. එහෙම වුණත් විශේෂ කරුණු ඉදිරිපත් කර ඇති විට මෙම මාස 6ක සීමාව ඉක්මවා නිවාඩු අනුමැතිය ලබා දීමට රාජ්‍ය පරිපාලන විෂයභාර ලේකම්ගේ අනුමැතිය මත සිදු කළ හැක. එසේ මාස 6කට ඔබ්බට ලබා දෙන නිවාඩු අවස්ථාවෝචිතව අඩවැටුප් සහිත හෝ වැටුප් රහිත නිවාඩු ලෙස ලබා දිය යුතුය. මාණ්ඩලික ශ්‍රේණී නිලධාරීන්ට මෙන් පරිවර්තිත අඩවැටුප් නිවාඩුද වැටුප් සහිත නිවාඩු ලෙස සිය පෞද්ගලික නිවාඩු සඳහා භාවිතා කිරීමේ වරප්‍රසාදය ලබා දී ඇති බැවින් ඔවුන්ට කිසිදු අවස්ථාවක ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තියේ සඳහන් ඉකුත් නිවාඩු දිවයිනේ බැහැරගත කිරීමේ කටයුතු සඳහා අදාළ කරගත නොහැක. දැන් අපි බලමු යටත් නිලධාරීන්ට දිවයිනෙන් බැහැර ගත කිරීම සඳහා නිවාඩු කොහොමද අදාළ වෙන්නේ කියන එක. යටත් නිලධාරීන්ට දිවයිනෙන් බැහැර ගත කිරීම සඳහා නිවාඩු අනුමත කිරීමේදී ඉහත මාණ්ඩලික නිලධාරීන් සඳහා අදාළ කරගත් පරිදි වර්ෂ 3ක විවේක නිවාඩු හෝ පරිවර්තිත අඩවැටුප් නිවාඩු අදාළ කරගත නොහැක. විශේෂ හේතු ඉදිරිපත් කර ඇති විට ඔවුන් සඳහා අදාළ කරගත හැක්කේ පවත්නා වර්ෂයේ හා ඊට කලින් වර්ෂයේ විවේක නිවාඩු සහ නිසි වෛද්‍ය සහතික මගින් සනාථ කෙරෙන අසනීප අවස්ථාවලදී ඉකුත් නිවාඩුද පමණි. ඊළඟට අපි බලමු කනිෂ්ඨ නිලධාරියෙකුට දිවයිනෙන් බැහැර ගත කිරීම සඳහා නිවාඩු පිළිබඳව. කනිෂ්ඨ නිලධාරීන් මාණ්ඩලික ශ්‍රේණිය හෝ යටත් ශ්‍රේණි නිලධාරීන් මෙන් විවේක නිවාඩු සඳහා හිමිකම් නොලබන බව මුල් පරිච්ඡේදයේදී සඳහන් කර තියෙනවා.
ඒ අනුව කනිෂ්ඨ නිලධාරියෙකුට සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු ලෙස දිවයිනෙන් බැහැරගත කිරීම සඳහා ලබා දිය හැක්කේ පවත්නා වර්ෂයේ ඉතිරි අසනීප නිවාඩු සහ පෙර වර්ෂයේ ඉතිරි අසනීප නිවාඩු පමණි. දැන් අපි බලමු විදේශ නිවාඩු අනුමැතියකදී පවතින සීමා මොනවද කියන එක. විදේශ නිවාඩු අනුමැතියකදී පවතින සීමා මොනවද කියලා. රාජ්‍ය නිලධාරියෙකුට ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ඡේදයේ 23 වන වගන්තය යටතේ දිවයිනෙන් බැහැර නිවාඩු අනුමත කිරීමේදී පළමු පත්වීම් දිනයේ සිට වසර 4ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුයි. එසේ වුවද එම සේවා කාලයට අඩු සේවා කාලයක් ඇති නිලධාරියෙකුට වුවද අසනීපයක් නිසා හෝ ඉතා හදිසි පෞද්ගලික හේතුවක් නිසා නිවාඩු අවශ්‍ය බව නිවාඩු දෙන බලධාරියා සෑහීමකට පත්වන්නේ නම් දිවයිනෙන් බැහැර නිවාඩු අනුමත කිරීමේ හැකියාවක් පවතී. එමෙන්ම මෙම වගන්තය යටතේ නිවාඩු ලබා හෝ නැවත සේවයට වාර්තා කළ නිලධාරියෙකුට එසේ නැවත සේවයට වාර්තා කළ දින සිට අවම වශයෙන් වසර 4ක සේවා කාලයක් සම්පූර්ණ කරන තෙක් නැවත මෙම වගන්තය යටතේ දීර්ඝ නිවාඩුවක් අනුමත කළ නොහැක. දීර්ඝ නිවාඩුවක් යන්නෙන් අර්ථකථනය වන්නේ එක් නිලධාරී ගණයට ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ඡේදයේ 23 වන වගන්තය යටතේ එකවර වැටුප් සහිතව සහ අඩවැටුප් සහිතව ලබා ගැනීමට හිමිකම ඇති උපරිම නිවාඩු දින ගණන වේ. අපි දැන් බලමු අවසාන වශයෙන් දිවයිනෙන් බැහැර නිවාඩු අනුමැතිය ලබා ගන්නා නිලධාරියෙකුගේ වගකීම් මොනවද කියලා. දිවයිනෙන් බැහැර නිවාඩු අනුමැතිය ලබා ගන්නා නිලධාරියෙකුට කිසිදු විටක එකී නිවාඩුව හෝ ඉන් කොටසක් මෙරටදී ගත කිරීමේ හැකියාවක් නොමැත. ඒ අනුව නිලධාරියා නියමිත රටට පැමිණි පසු ඒ බව ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය හෝ නිසභ බලධාරියා මගින් තමන්ගේ ලිපිනය මෙරටට දැනුම් දිය යුතුය. යම් කිසි ආකාරයක නිවාඩු කාල සීමාවක් තුළ එකී ලිපිනය වෙනස් වන්නේ නම් වහාම ඒ බවද ඉහත පරිදි දැනුම් දිය යුතුය. එමෙන්ම ඔහු නිවාඩු පිට විදේශයකදී සිටින විට සතියක් හෝ ඊට වැඩි කාලයක් අසනීප වූහොත් ඒ බව දූත මණ්ඩල කාර්යාලය හෝ නිසි බලධාරියා මගින් දැනුම් දිය යුතුය. ඒ ආකාරයේ කලින් බලාපොරොත්තු විය නොහැකි හදිසි අවස්ථාවලදී හැර නිවාඩු දීර්ඝ කිරීමක් සඳහා ආයදුම් කරන බවට නිවාඩු අනුමත කරන බලධාරියාගේ එකඟතාව දිවයිනෙන් බැහැර යාමට පෙර අදාළ නිලධාරියා විසින් ලබාගෙන ඇතනම් මිස දිවයිනෙන් බැහැර නිවාඩු දීර්ඝ නොකළ යුතුය. අසනීපයක් හැර වෙනත් කරුණක් හේතුවෙන් නිවාඩු දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටින විටක බලධාරියාට දිගින් දිගටම සේවයට නොපැමිණ සිටීමට පහසුවෙන් ඉඩ දිය හැකි නම් මිස ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 21 වන වගන්තය යටතේ අඩවැටුප් සහිත නිවාඩු ලබා දිය නොහැක. නිලධාරියෙකුට තමා කලින් අනුමත කරගත් නිවාඩුවෙන් කොටසක් අවලංගු කර ගැනීමටද අවසර දිය හැකිය. දිවයිනෙන් බැහැර නිවාඩුවක් ගත කර නැවත මෙරටට පැමිණි නිලධාරියෙකු තමා පැමිණි බව පෞද්ගලිකව පෙනී සිටිමින් හෝ ලිපියක් මගින් අදාළ ලේකම්වරයාට දැනුම් දිය යුතුය. හොඳයි. අද දින මෙතෙක් වෙලා රාජ්‍ය සේවයේ නිවාඩු හා ඒ සම්බන්ධ විධිවිධාන පිළිබඳව දීර්ඝ විස්තරයක් කරා සංක්ෂිප්තව. ඉතින් මේ කරුණෝ ඔයාලා හොඳින් සවන් දීලා ඔයාලගේ දැනුම වැඩි කරගන්න කියලා ඉල්ලා සිටින අතර නිතර මේ පිළිබඳව උනන්දු වෙන්න රාජ්‍ය සේවයේ නිවාඩු පිළිබඳව. ඒ වගේම මෙම වීඩියෝව ඔබලගේ යාළුවන්ටත් ෂෙයා කරලා එයාලටත් දැනුම ලබා ගන්න අවස්ථාවක් දෙන්න. මේ දේශනේ හොඳයි කියලා හිතෙනවා නම් මේකට ලයික් කරන්න. ඒ වගේම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. බොහොම ස්තුතියි සියලුම දෙනාට.